තෙරුවන් සරණයි. අරමුණේ සත්‍ය දැකීම. මේ සිතේ සත්‍ය දැකීම. සිතට එන අරමුණේ සත්‍ය දැකීම. අපිට පොතක් පේනකොට අපිට ඒ පේන්නේ සත්‍යයක්ද? පොත කිව්වේ නෑ මම පොත කියලා. අපිට මේ පේන දේවල් මේසෙ පුටුව ඇඳ අඹගස් කොස්ගස් බිත්ති ජනේල් දොරවල් මේ අපිට මේ ඔක්කොම නම් අපි කතා කරන්නේ. අපි මේ සිංහල භාෂාවෙන් කියන වචන මේ කියන්නේ. නමුත් දෙමළ භාෂාවෙන් කියන්නේ වෙනින් නම්. ඉංග්‍රීසි භාෂාවෙන් වෙනින් ශබ්ද. ඔබ චීන භාෂාවේ වෙනින් ශබ්ද. මේ ලෝකයේ මනුස්ස වර්ගයා ඒ පාරිසරික සාධක ඒ හේතු විවිධාකාර විදිහේ ශබ්ද උච්චාරණයට විවිධාකාර ප්‍රදේශවල සීතල උෂ්ණ එක හේතු මත පදනම්ව භාෂා නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඔස්සේ ශබ්ද විවිධාකාර ශබ්ද අතර අපි මේ භාෂාවක් කියලා කරේ ඒක ශබ්දයක්. නමුත් එතන අපි අපේ භාෂාව එහෙම නැත්නම් ඒ ශබ්දය තුළ යම් කිසි රූපයක් අරමුණු කරනවා. දැන් මේ හැමෝම ජීවත් වෙන්නේ මෙන්න මේ අරමුණු කරන සිතුවිල්ල. ඒක ඉදිරිපත් කරන්නේ ශබ්දයෙන්. නමුත් ඒ තුල පෙන්වන්නේ හැඩතලයක්. අඹ ගහක් කිව්වොත් ඒ අඹ ගහේ හැඩතලය තමයි රූපේ තමයි මැවෙන්නේ. නමුත් ඔබට දුරකථනයෙන් හරි අඹ ගහක් කිව්වොත් ඒක ශබ්දයක්. දැන් ශබ්දේ නිසා රූපේ එන්නේ. එතකොට අපිට ඇවිල්ලා තියෙන ශබ්දෙට රූපයක් තියෙනවා. එහෙම නැත්නම් ඔබට ඉදිරියට එන්නේ යමද්ද අරමුණ. ඒ අරමුණට ඉදිරියට එන්නේ රූපයක්. එතන තියෙන්නේ සමහර මේසේ පුටුව කුමද්ද ඉදිරියට එන්නේ? ඒ හැඩතලයට ඒ රූපේ එනකොටම නාමයක් එනවා. දැන් ඔබට තියෙනවා නාමයක් ඇති රූපයක්. ඒ වගේම රූපයක් ඇති නාමයක්. මේක තමයි අපි ඉන්න පෘථග්ජන භූමිය. අපිට බාහිර හොඳ දේවල් තියෙනවා. නරක දේවල් තියෙනවා. අපි හිතනවා මෙයා නිසා තමයි මට මේ දුක ආවේ. නැත්නම් හිතනවා මෙන්න මේක තමයි හේතු වුණේ මට දුක එන්න. අපි ඒක බාහිර දෙයකට තමයි පෙන්වන්නේ. මෙන්න මේක තමයි හේතුව. මෙයා නිසා තමයි මට දුක ආවේ. මෙතකොට මේ හැමතිස්සෙම අපි බාහිර රූපයකට අපේ සිතුවිල්ල ගැට ගහලා පෙන්නන්නේ. ඇත්තටම මේ පොත කිව්වේ නෑ මම පොත කියලා. මේසෙ කිව්වේ නෑ මම මේසෙ කියලා. අපි මේ කතා කරන නාමේ අපිමයි හදාගෙන තියෙන්නේ. බාහිර ඇත්තටම පොත මේසෙ එහෙම කිව්වට ඒවා හතර මහා භූත. දැන් ඔබ දන්නවා මැටි වලින් අනලා එක අතකට තිබ්බහම ඒක ඇතිලියක්. තව විදිහකට මේ මැටි ටික හදලා තිබ්බහම අපි කියනවා ඒක මුට්ටියක්. තව විදිහකට තිබ්බහම අපි කියන එක නෑඹිලියක්. තව විදිහකට මේ මැටි ටිකම සකස් කරලා අපිට දකින්න ලැබෙනවා ඒක මල් වාස් එකක් කියලා. එතකොට මේ මල් වාස්, මුට්ටිය, ඇතිලිය, නෑඹිලිය දැන් මේ එකම මැටි ටිකක් නෙමෙයිද මේ? මේ අපි මැටි කියලා නෙමෙයිනේ කියන්නේ. අපි මේ හැඩතල වලට නම් දීලානේ තියෙන්නේ. ඇත්තටම එතන හැඩතල නැහැ නේද? එතන තියෙන්නේ මැටි නේද? මෙන්න මේක තමයි අපි කියන්නේ. දැන් බුදුන් වහන්සේ පෙන්නන්නේ චත්තාරෝච මහා භූතානං චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං වදේති. එතකොට මේ රූපේ හැදිලා තියෙන හැටි පෙන්නන්නේ. එතකොට හතර මහා භූත නිසා ඇති වුණු චත්තාරෝච මහා භූතානං චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං වදේති. උපාදාය රූපං වදේ. එතකොට උපාදාය රූපං වදේති කියන්නේ දැන් මේ උපාදාය රූපේ අපි විසින් හදාගත්ත මේ හැඩතලයට අපි විසින් හදාගත්ත මේ සිතින් හදාගත්ත රූපයක් තමයි අපි ඇසුරු කරන්නේ. අපි එහෙම කිව්වේ ඇයි? දැන් අපි සිතුවිල්ලක් ඇසුරු කරන්නේ. අපි එහෙමනේ කතා කරන්නේ. එතකොට මොකද මේ මැටි කිව්වේ නැහැ මම මුට්ටියක් කියලා. මැටි කිව්වේ නැහැ මම මල් වාස් එකක් කියලා. ඒතර ඒක තියෙන අපේ හිතේ.
එතකොට මේ චිත්තේන නියති ලෝකේ අපි ලෝකේ කියලා අපි හිතන්නේ අපි බාහිර තියෙන ලෝකේ. මේ තියෙන ලෝකේ මේ ඉර තියෙන්නේ, හඳ තියෙන්නේ, පොළොව තියෙන්නේ මේ ලෝකේ. නමුත් ඉර හඳ පොළොව තියෙන මේ ලෝකේ නෙමෙයි අපි ඇසුරු කරන්නේ. අපි ඇසුරු කරන්නේ සිතුවිලි. අපි චිත්තේන නියති ලෝකේ හිතේ තියෙන ලෝකේ තමයි අපි ඇසුරු කරන්නේ. එතකොට මේ සිත තුළ තමයි ලෝකේ හටගෙන තියෙන්නේ. ඒකයි චිත්තේන නියති ලෝක කියන්නේ. එතකොට මේ සිත කොහොමද හටගත්තේ? අස කන දිවනාසෙන් එන අරමුණු තමයි අපි සිත කියන්නේ. සිතුවිලි කියන්නේ ඇහෙන් එන්නේ වර්ණයක්, කනෙන් එන්නේ ශබ්දයක්. ඒ නිසා වර්ණයට අපිට ඒ හැඩතලයට අපි ගාව තියෙන ඒවට නම්. ඒ හැඩතල එනකොට අපි නමක් කියනවා. ඒක මෙට්ටයක්, ඒක කොට්ටයක්. අපි නමක් කියනවා. ඒක මලක්. අපිට නමක් තියෙනවා. අපිට පේන හැම එකටම නමක් තියෙනවා. හැබැයි පේන්නේ හැඩතලයක්, වර්ණයක්. ශබ්දයට අපිට නමක් තියෙනවා. අපි ශබ්දේනකොට අපි කොහොමද ඒක දකින්නේ? අපිට ශබ්දේ කොහොමද අපි හඳුනගන්නේ? ඒක කපුටෙක්ගේ සද්දයක්. ඒක හුලගේ සද්දේ. ඒක අපි ඒකට නමක් කියනවා. ඒ හැම සද්දෙටම අපිට නමක් තමයි දැන් නමක් තමයි අපි ඇසුරු කරන්නේ. ඒ කියන්නේ නාමීය රූපයක්. ඒකයි මේක නාමීය රූපයක් අපි ඇසුරු කරන්නේ. එතකොට අපිට එන ගඳට නමක් තියෙනවා. ඒක පිච්චමලේ සුවඳ. ඒක අන්නාසි සුවඳ. අපිට රසට නමක් තියෙනවා. ඒක අන්නාසි රස. ඒක කෙසෙල් රස. මේ රසට නමක් තියෙනවා. දැන් එතකොට අපිට එන හැම දෙයකම නමක්. පාසට අපිට උණුසුම සීතලාවත් අපි ඒකට නමක් භාවිතා කරන්නේ. අපිට හැම දෙයකම අපි නමක් අරමුණු කරන්නේ. එතකොට මෙන්න මේ නම කියන්නේ සිතුවිල්ල. ඒක තමයි ඒක විශාල පරයයක් මේ ඔස්සේ ඔබට තියෙනවා. එහෙම බුදුන් වහන්සේ පැහැදිලි කරපු ඒ ධර්මයේ තුල ඔබටම දකින්න ලැබේ. අපි දිගටම පැහැදිලි කරගෙන ආවා. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ කායනුපස්සනාව වඩනකොට අපි පෙන්නේ මේ කායට හිමිකාරයක් නැහැ. ඒ කාය කියන්නේ රූපේනේ, රූපෙට හිමිකාරයක් නැහැ. එතකොට ඔබට බාහිර තියෙන මේ කායනුපස්සනාව පෙන්නනකොට ඔබ රූපෙට හිමිකාරයක් නැති වෙලා රූපයක් විතරයි. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. දුටු බවක් පමණයි. ඒකම වේදනානුපස්සනාවට වේදනාවට හිමිකාරයක් නැහැ. එතකොට කකුලෙන් එන වේදනාවක්, පොළවේ ඒ වගේ වේදනාවක් තනක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වේදනානුපස්සනාව හරියට වඩනකොට අර කායනුපස්සනාව වඩනකොට කෙනා නැති වුණු එක වේදනානුපස්සනාව වඩනකොට ඒ වේදනාවටත් කෙනා නැති වෙනවා. රූපේ නැති වෙනවා. මේ කෙනෙක් පණවන්න බෑ. එතකොට මේක අවබෝධ වෙනකොට තමයි යාට මේ බාහිර තියෙන රූපයක් නෙමෙයි. යාට අවබෝධ වෙන්නේ. යාට අවබෝධ වෙනවා සිත තුළින් හදාගත්ත රූපයක්. ඒ රූප සංඥාවක්. ඒක එතනට කෙනෙක් පණවන්න බෑ. දැන් ඒකම බලන්න චිත්තානුපස්සනාව වඩනකොට සංඥා සංකාරවල එතකොටත් ඒකයි සිතට බාහිරට එන්න බෑ. සිතට දැන් වතුර තිබ්බක් ආවට හිතට වතුර වන්න බෑ. එතකොට හිතට බාහිරට එන්න බෑ, සම්බන්ධයක් නැහැ. මොකද මනසට දැන් මනෝවිඤ්ඤාණයට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි. මනෝවිඤ්ඤාණයට බෑ. මනෝවිඤ්ඤාණයට පුළුවන් කමක් නැහැ වේදනා සංඥා සංකාර ස්කන්ධයර මනෝවිඤ්ඤාණයට පුළුවන් කමක් නැහැ මේ බාහිරට ඇවිල්ලා වතුර තිබා ඉන්නේ මනෝවිඤ්ඤාණයට වතුර බොන්න බෑ කියන්නේ ඒකයි. දැන් ඇත්තටම හිතට ඇවිදින්න බෑ. අපි කකුල උස්සලා තිබ්බත් ඒක හිතට ඇවිදින්න බෑ. ඒකයි කාය විඤ්ඤාණය කියන්නේ මනෝවිඤ්ඤාණය නෙමෙයි. දැන් මෙතන චක්කු විඤ්ඤාණය කියන්නේ මනෝවිඤ්ඤාණයද ආයතන විඤ්ඤාණ පංචායතනෙ වෙනයි. පංචායතන තමයි බාහිරත් එක්ක ගනුදෙනු තියෙන්නේ. නමුත් ඇත්තම ద్వාර එවෙන් තමයි අරමුණු වෙන්නේ. නමුත් මනෝවිඤ්ඤාණයට බාහිරට එන්න බෑ. ඉතින් මනෝවිඤ්ඤාණයෙන් තමයි නමුත් මෙතන තීරණ ගන්නෙ. මෙතන හොඳට දකින්න මේ ආයතන වල ස්වභාවය මේ චිත්තානුපස්සනාවේ පේනවා. ඇත්තටම ධම්මානුපස්සනාවේදී මේ ඇස සම්පූර්ණ ඒකකයක් විදිහට ආයතනයේ සත්‍ය දැකීමයි සිද්ධවන්නේ ධම්මානුපස්සනාවේ. එතන ඇත්තටම වෙන්නේ විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං කියන සතර සතිපට්ඨානයේ යමෙක් වඩනවා නම් ඒකේ නා ලෝකෙ මිදෙන විදිය ලෝකේ ඇත්ත කරගෙන සතර සතිපට්ඨානය වඩන්න බෑ. සතර සතිපට්ඨානය වඩනවා නම් කෙනෙක් ඒකේ නා දකින්නේ මේ සිතේ දර්ශන සමාපත්තිය තියෙන කෙනා. ඒ කියන්නේ සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය පනවන්නේ. සත්‍ය ඥානය කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ඒකේ නා බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරපු දර්ශනේ ඒ බුද්ධ දර්ශනය තුලයි කෙනෙක්ට මේ බාහිර සත්‍යයක් නෙමෙයි සිතින්ම හදාගෙන බාහිරට දාලා බලනවා කියන කාරණාව. පේනවා නෙමෙයි හිතනවා කියන කාරණාව. ඉතින් මේක දර්ශනයෙන් තුල තියෙන්නේ. ඉතින් මේක තමයි පූර්වභාග ප්‍රතිපදාවේදී අපි දර්ශන අවබෝධය ඇති කරගන්නේ. මොකද බුද්ධ දර්ශනය කියලා. බුදුන් වහන්සේ ලෝකෙට පරම සත්‍ය ඒක තමයි සත්‍ය ඥානය කියන්නේ.
සත්‍ය කුමක්ද කියලා හොයන්නේ. දැන් අපි බාහිර පොත කියන්නේ නැහැනේ පොත කියලා. නමුත් අපි පොතක් කියලානේ කතා කරන්නේ. නමුත් අපි එතකොට රැවටිලානේ තියෙන්නේ. දැන් මුට්ටිය කියන්නේ නැහැ මුට්ටිය කියලා. එතකොට මල් වාසයක් කියන්නේ නැහැ මල් වාසයක් කියලා. නමුත් මේ දෙකේම තියෙන මැටි. දැන් බාහිර තියෙන මැටි ටිකක් අල්ලලා හැඩතල වලට නම් දීලා තියෙන අපිනේ. එහෙමනම් රැවටෙලා තියෙන අපි. මොකද මල් වාසයක් කරන දුක අපිට එන්නේ. අපිට එන්නේ මුට්ටිය කරන දුක. මැටි වල ප්‍රශ්නයක් නැහැනේ. මැටි මැටිමයි. ඒකයි මෙතන තියෙන්නේ අපි සිතුවිලි වල අපි හදාගත්ත ලෝකයක ජීවත් වෙනවා. ඒක තමයි මායාව. ඒක බිඳ වැටෙන නිසා තමයි අපිට දුක ඇති වෙන්නේ. එහෙනම් දුකෙන් මිදෙන්න නම් ඒක නම් මේ සත්‍ය දකින්න ඕනේ. නැත්තම් දැන් ඔබ බලන්න අන්ධෙක් වෙලා ඉපදුනොත් ඔහුට මේ ලෝකේ කවදාවත් පාට පේන්නේ නැහැ. එතකොට ආ මැරෙන්නෙම මේ ලෝකේ පාටක් නොදැන. නොදක මැරෙන්නේ. දැන් මේ වගේ තමයි මේ සත්‍ය නොදන්න කෙනෙක් මේ මායාවට රැවටිලා තමයි ජීවත් වෙන්නේ. මේ ලෝකේ තියෙනවා ලෝකේ තියෙද්දි මම මැරලා යනවා කියලා අන්නේ මහා වේදනාවකින් මියනවා. සතා සිව්පපව එහෙමයි. ඉතින් මේක නොදන්න මිනිස්සයා මිත්‍යා දෘෂ්ටිකයි. ඒ මිනිස්සයා පවා මැරෙන්නේ මේක නොදැන. ඒකයි එයා අන්ධෙක් වගේ ජීවත් වෙනවා කියන්නේ. ඒකයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒ තුල එයා සම්මාදිට්ඨිය දකින්නේ. ඒ අන්ධකාර ගමන දිගටම ඔහුට ඵල විපාක දිගටම තියෙනවා. සසරක් දිගටම ඔහු දුගතියම තමයි. ඒ කියන්නේ ඔහුට දුක උරුමයි. ඒකයි මේ අවිද්‍යාව තුළ දුක උරුමයි. ඒ නොදන්න තාක්කල් දුක උරුමයි. මේ සත්‍ය අවබෝධ කරගන්න බෑ මේ සත්තුන්ට. කුරුල්ලන්ට පුළුවන්ද? සීපා සතුන්ට පුළුවන්ද? මේ මුහුදේ ඉන්න මාළුන්ට පුළුවන්ද? මේ කිසිම සත්වයකට මේ සත්‍ය අවබෝධ කරන්න හැකියාවක් නැහැ. ඔවුන් බාහිර පේන දේ රැවටෙනවා. ඒකෙන් ඔවුන් විඳිනවා. ඒකෙන් ඔවුන් සැප දුක් විඳිනවා. ඔවුන් මේ විදිහට මරා ගන්නවා. ඒ විදිහටම දුකට වැටෙනවා. වේදනාවටපත් වෙනවා. ඔබ කියන්නේ සත්තුන්ට වේදනාවක් දැනෙන්නේ නැහැ කියලාද? සත්තු දුක් විඳිනවා. ඔබට දැනෙනවද? ඔබටත් දුක් විඳිනවා. ඔබත් දුක් විඳිනවා. මේ සත්‍ය අවබෝධ නොවුණු සෑම මිනිසෙකම දුක් විඳිනවා. ඒකට හේතුව මේ සත්‍ය අවබෝධ වෙන තාක්කල් දෘෂ්ටියේ ඉන්නවා මේ බාහිර දෙයක් තියෙනවා. ඒ දේ මට සැප දුක් වෙනවා කියලා. ඒ නිසා ඒ දේ එයා ලබා ගන්න හොරකම් කරනවා. ගහ ගන්නවා, මරා ගන්නවා, ඊර්ෂ්‍යා කරනවා, අනකොටා ගන්නවා. කාල කෝලහල හැමදේම තියෙන්නේ බාහිර දේවල් තියෙනවා කියලා හිතපු නිසා. ඇත්තටම එහෙම දේවල් නැහැ. මේ තමයි පරම සත්‍ය. දැන් මේක අවබෝධ, දැන් මේක දැනුව, මේක තමයි දර්ශනයෙන් ඔබට එන අවබෝධය. මෙන්න මේ දර්ශනයේ කෙනෙකුට අවබෝධ වුණොත් තමයි ඒ කෙනා මේක ප්‍රත්‍යක්ෂ කරගන්න හොයන්නේ. අන්නේ කෙනාට කෘත්‍ය ඥානය පනවන්නේ. අන්නේ ඒ කෙනා සතර සතිපට්ඨානේ ඒ කෙනා තමයි වඩන්නේ. සතර සතිපට්ඨානේ කියලා 아무තුවෙන් දෙයක් නෙමෙයි. මේ පුංචි දරුවෙකුට බෝලයක් දුන්නොත් ඒ පුංචි දරුවා ඒක ඉඹලා බලනවා. ලෙව කාලා බලනවා. ඒක බලනවා තට්ටු කරලා සද්ද බලනවා. ඒක බලනවා කරකෝලයේ වර්ණය බලනවා. ඉතින් පුංචි දරුවා මේ ඇත්තට කරන්නේ මේ ආයතන හරහා වර්ණේ, ගන්ධේ, රස, ශබ්දේ හරහා, පහස හරහා මේ තියෙන මේ එයාට sannivedana ඇතුළට එන අර සෙන්සස් වගේ. වාහන වල සෙන්සස් තියෙන්නේ. දැන් මේ ප්‍රසාද කියන්නේ අවුවට කණ්ණාඩියක් තිබ්බහම දිලිසෙන්නේ අන්න ඒ වගේ ශබ්දයට ප්‍රසාද වෙනවා. දැන් මේ ප්‍රසාද වලින් තමයි එයා විඳින්නේ. ඒ විඳීම තමයි ඇත්තටම මේ කුමක්ද කියලා හඳුනා ගැනීම තමයි ස්කන්ධය කියන්නේ. මේක රූප වේදනා වේදනාවක් සංඥාවක් නේ වේදනාව සංඥාවක්. ඒකයි වේදනා සංඥා කියන්නේ. හැබැයි ඒක වේදනා සංඥාව කියලා දැනීම තමයි සංකාර කියන්නේ. එකම කතාවක් මේ තියෙන විඥානය කියන්නේ සංඥාවම තමයි. ඒ කියන්නේ මේ විඳපු වේදනාව හඳුනා ගැනීමමයි විඥානය වෙන එකක් නෙමෙයි. අතන මෙතන තියෙන විඳීමක් පමණයි. ඒ විඳීම සැප දුක් නෙමෙයි. එතනට එන්න තව එහාට මේ සිත හැදෙන හැටි අපි කතා කරන්නේ. එහෙමනම් ඒ පුංචි දරුවා සිත හැදෙන හැටි. පුංචි දරුවා මුකුත් මේ ලෝකේ එනකොට දන්නේ නැහැ කිව්වේ ඒකයි. ඒතර ඒක ප්‍රභාස්වර සිත ඒක තමයි ආරම්භය මූලයේ ප්‍රභවය. ඒක ඊට පස්සේ කොහොමද ඒක ඒ දරුවට ඉරිසියාව වෙන්නේ? ඒ දරුවට වෛරය ඇති වෙන්නේ කොහොමද? කොහොමද ඒ දරුවට සැප දුක් ඇති වෙන්නේ? ඒ දරුවා කොහොමද මෙන්න මෙතනට එන්නේ? මෙන්න මෙතනට එන්නේ සිතේ හට ගැනීමත් එක්කයි. ස්කන්ධානම් පාතිභාවෝ ආතනම් පටිලාභෝ අයං උච්චති ජාති. ආයතනවල උපතයි මහණෙනි උපත. බුදුන් වහන්සේ උපත කියලා පනවන්නේ ඇසේ උපතයි උපත.
මහණෙනි ඇස උපදින ධර්මයකි. මහණෙනි ඇසේ ආයතනේ ඒකයි මෙතන ස්කන්ධානම් පාතිබව ආයතනම් පටිලාභෝ ආයතනේ උපත පටිලාභය තමයි ජාතිය කියන්නේ. බුදුන් වහන්සේ ජාතිය පනවන්නේ එතනින්. ඇස නිසා උපදින වර්ණ ලෝකයයි. බුදුන් වහන්සේ ලෝකේ පනවන්නේ සලායතන ලෝකෝ. ඇසේ ලෝකයයි, වර්ණ ලෝකයයි මහණෙනි. ශබ්ද ලෝකයයි, කනේ ලෝකයයි මහණෙනි. එතකොට අපි මේ ලෝකයක් විඳින්නේ අපිට මේ වර්ණ ලෝකයක් තියෙනවා. අපිට ලස්සන සින්දු අහන්නේ ශබ්ද ලෝකයක් තියෙනවා. ඒතර අපිට මේ ගන්ධ දැනෙන සුවඳ තියෙන අපි රස බලන එහෙම ලෝකයක් තියෙනවා. මේ සලායතන ආයතන 6 අපිට ලෝක 6ක්ම වල තියෙනවා. ඇස දන්නේ නැහැ ශබ්දේ. කන දන්නේ නැහැ වර්ණේ. එක එක ලෝක එක එක ඒවයි මේකේ තියෙන වේදනාව තියෙන. ඒ කියන්නේ දැනීම සිද්ධ වන්නේ. ස්පර්ශය වන්නේ. ස්පර්ශය එකිනෙකට වෙනස්. නමුත් අපි සේරම එකතු කළා එකක් කියනවා. ඒක කාර් එකක්. ඇහැට ආය වර්ණයක්. ඒ වර්ණය තුල කාර් එකක් නැහැ. අපි හදාගත්ත නාමයක් තියෙනවා. ඒක හැඩතලයට තියෙන නම්. ඒකේ ස්වභාවය, ඒකේ හැඩතලයේ පෙනුම, ඒකේ ඒ සේරම එකතු කළා මේ නම හදන්නේ. අපි විසින්මයි මේ නම පනවගෙන තියෙන්නේ. මේක තමයි පුංචි දරුවා මේ ලෝකෙට එනකොට ඔය ප්‍රඥාප්ති සම්මුති නම් නැහැ. නමුත් ස්කන්ධේ ක්‍රියාත්මකයි. නිදීම හැදීම දැනගැනීම. අනේ ඒ තුල මෙන්න මේ තුල එන ඒ හැඩතල වලට මේ ශබ්ද එකතු වෙලා අර වර්ණ ශබ්ද ගන්ධ රස පහස එකතු වෙලා තමයි ඒ පුංචි දරුවට මේ ආයතන වල එකතු වෙන තමයි සම්මුතියක අර හදා ගැනීම සිද්ධ වන්නේ. ඒක හැදෙන ඒකයි සංඛාර කියන්නේ. සේරම සංඛාර කරනවා එකතු කරනවා. එකතු වෙනවා. එකතු වීමයි මේ සංඛාර කරනවා කියන්නේ. එතකොට ශබ්දයයි වර්ණයයි මේවා සියල්ලම එකතු වෙලා අර දැන් අපි හිතමු දැන් ඒ පුංචි දරුවාගේ ඉස්සරහට එන හැඩතලේ අපි අර නිතරම කියන්නේ මුලින්ම මේ දරුවා මාමා ගාලා අම්මා කියන හැටි මේ හැඩතලේ එනකොට ඒ දරුවා ඒ පිටින් මේ පුතේ අම්මා මේ පුතේ අම්මා කියනකොට අර ශබ්දේ නිතරම දෙනකොට ඒක නියාම ධර්මයක්. ඊතු නියාම, කම්ම නියාම, බීජ නියාම වගේම තමයි චිත්ත නියාම. ඒක කවුරුත් කරනව නෙමෙයි. ශබ්දේ එනකොටම අර හැඩතල එනකොටම ශබ්දේ මොකද්ද තිබුණේ ඒක ගැට ගැහිලා ඉබේම. ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒක අපි සිත කියන්නේ. එක එකතු වෙලා දහස් ගණන් කෝටි ගණන් මේ කියා ගන්න බැරි තරම් අපේ මේ දැන් එකතු වෙලා. දැන් මේක කොහෙවත් තියෙනේවත් නෙමෙයි. මේක හරි පුදුම කතාවක්. මේක සමහරට කෙනෙකුට මේක අවබෝධ වෙනකම් මේක වැටහෙන්නේ නැහැ. දැන් එතන පුංචි දරුවට ආපු හැඩතලේ එනකොටම ශබ්දේ ආපු එක ඒ බාහිර එළියේ විදුලි කොටනකොට මෙහෙ ජනෙල් හෙල්ලෙන එක කවුරුත් කරනව නෙමෙයිනේ. අර කම්පන තරංග සමාන නිසානේ ජනෙල් හෙල්ලෙන්නේ. මේ වගේ අර පුංචි දරුවාගේ විසිල් එක වගේ අර කටින් පිට වෙන අර සොරානේ සද්ද අර සද්ද බවට ඒක ටික ටික සිද්ධ වෙන්නේ. ඒකයි මම්මා ගාලා අම්මා කියන එක කියවෙන්නේ. එකපාරට කියන්න බෑ පුංචි දරුවාට කිසිම දෙයක්. ඒක කියනවා නෙමෙයි. ඇත්තටම අර ප්‍රතිකම්පනයක් සිද්ධ වෙනවා. ඇත්තට මේ සේරම ප්‍රතිකම්පන. අපි කතා කරන හැම වචනයක්ම ප්‍රතිකම්පනයක්. පුජ්‍යලයක් නෑ. ඒ ස්වභාවය තුල මායාවක් මම මේකේ තියෙන්නේ. දෙදුනක් පායලා වගේ. ඒ කියන්නේ දැන් මෙතන ඒ හැඩතල එනවා මේ වර්ණ එනවා. වර්ණ එනකොට ශබ්දෙත් එක්කමයි දැන් එන්නේ. ඒ එකතු වෙලා. ඒ එකතු වීම තමයි මේ ස්වභාවික සංසිද්ධිය. දැන් මේ සංසිද්ධියට අර ශබ්දෙත් දැන් එනවා. දැන් එතන ශබ්දෙකුත් එනවා. දැන් එයා කතා කරනවා. අන්න ඒක පිටින් කියන දැන් අතරම බාහිර තිබුණු ශබ්දමයි මේ දෙන්නේ. මේ බාහිර තිබුණු දෙයම තමයි අනිත් පැත්තට යන්නේ. ප්‍රතිබිම්බයක් වෙන්නේ. ඒ කියන්නේ මේ එකක්වත් කවුරු කරනේව නෙමෙයි. මේ ස්වභාව ධාමයක් මෙතන තියෙන්නේ. දැන් මෙතන දැන් තියෙන එක තමයි දැන් ඔබ හිතන්නකෝ දැන් මේ මොහොතේ අර පුංචි දරුවා ඔබ පුංචි කාලේ පළවෙනි වතාවට අම්මගේ හැඩතල එනකොට අර ආපු ශබ්ද එකතු වෙච්ච එක. ඔබවත් දන්නේ නැහැ කොහොමද උනේ කියලා. මොන්ඩිසෝරි යනකොට රෙඩ් බ්ලූ නීල මේ ඔක්කොම උගන්වනවා. ඒ කියලා දාලා පෝල අර කොමාරි සද්දේ රූපේ ගැට ගස්සනවා. ඒක තමයි මේක නොදන්න කමයි අවිද්‍යාව. සංඛාරා මේ සංඛාරයක් සිද්ධ වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර මේක දැනගත්තට පස්සේ අවිද්‍යාවට විද්‍යාව පාලලා මේ සංඛාර ලියනවා.
ඒකයි නිවන් දකිනවා කියන්නේ. මේක හරි පුදුමත් හිතේ මේ පුජ්‍යලයක් මෙතන නේතම් මම නේසවමස්මි නමේසත මගේ ආත්මය කියලා දෙයක් මේකේ නැහැ. ඇත්ත කතාව. එතනින් දකින්න මේ සිද්ධිය කොහොමද උනේ කියන එක. ඔබ කොහොමද දැන් දුක් විඳින්නේ? ඔබ කොහොමද දැන් දුකට වැටෙන්නේ? ඔබ මේක මායාවක්. ඔබ ඔය විඳින එක මායාවක්. ඔබට ඔය දැනීම මායාවක්. ඔබ තාම තේරෙන්නේ නැහැ. මේක ඔබට අයිති එකක් නෙමෙයි. මේක ෆ්‍රීකවන්ස් එකක්. දැන් මේක තරංග ආයාමයක් අල්ලලා අපි channel අල්ලනවා වගේ වැඩක් මේකේ තියෙනවා. මේක රැවටිලා ඉන්නේ. හිතන්නේ මම කියලා කෙනෙක් නැහැ. මේක බොහෝම ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනි. මේක ආර්ය විමර්ශනය, ආර්ය පරේක්ෂණය. මේක ඊටාම සංකීර්ණ පරේක්ෂණයක් මේකේ තියෙන. මේක මහණෙනි අස්ව ලෝමක් සියක් කඩකට දුනුවායෙක් පළයිද විදීද මම මේ විශ්වාස කරනවා මහණෙනි. ඒත් මේ අවබෝධ කිරීම නම් පහසු නෑ කියලා. කොයිතරම් බුදුන් වහන්සේ දරුණු උපමාවක් දෙන්නේ. මේක අවබෝධ කරන එක පහසු නෑ කියලා. ඒක ගම්බීර අර්ථා කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. හැබැයි මේකේ හරි අවබෝධ වෙනකොට හරිම සරලයි. හරිම සරලයි. ඒක අවුරුදු 7 ළමයෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒකට හේතුව අවුරුදු 7 ළමයාට මේ ගබඩාවක් නැහැ. කැපැසිටි එක මෙමරි කැපැසිටි එක නැහැ. ඒක නිසා ඒ ළමයා එම්ටිනස්. කෙලිම ශුන්‍යතාවයට පේනවා ළමයාට. මේ බාහිර මුකුත් නැහැ සේරම හිතන පැත්ත ඒ පැත්තෙන් එන්නේ. සිතුවිලි. ඒ පැත්තෙන් ටක් ගාලා මේක දෙන්න පුළුවන්. ඒක ඇත්තටම පහසුයි දෙන්න. හැබැයි බොහොම ඒක අවබෝධ වුණ කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. මොකද එයා තමයි දන්නේ මේ ඒ සිතුවිලි හැදෙන ස්වභාවය, ඒ ස්වභාවය තුළ මේ දත්ත නැති නිසා අත්හරින ලේසි. මේකට අග්ගාලා මේ ස්වභාවය අඳුර ගන්න ලේසි. අපි දැන් බලමු ඔබ කොහොමද දැන් මේ මොහොතේත් දැන් අම්මා දැන් මේ මොහොතේත් ඔන්න ඔබට එනවා දැන් අම්මා ඉස්සරහා. ඒතකොට හැඩතලේ එනවා. එතකොට ඔබට එන්නේ හැඩතලේ විතරක් නෙමෙයි. අර එදා ආපු සද්දෙත් දැන් එනවා. මේ එනකොටම එනවා. ශබ්ද විතරක් නෙමෙයි. ඔබට එතන තිබුණු පරිසරේ සීතල උණුසුම ස්වභාව දැනුණු හැටි ගන්ධ සුවඳ හැම එකම එනවා. හරි පුදුම හිතේ. ඔව් මේ දැන් ඔබට ශබ්ද ඇහුණත් අර ටික සේරම එනවා. දැන් කෝල් එකක් දීලා අම්මා කියලා කොහම ඔබගේ මේ ඔබට ඒව සේරම දැනෙන්න ගන්න ඒ ෂණේම. ඒ ෂණේම අර එනවා. ඒක මතක තියෙන එකක් නෙමෙයි කොහෙවත්. මේක හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධ. මේක ඇවිල්ලා යංකින්චි සමුදය ධම්ම. ඒ කියන්නේ මෙතන දෙයක් මෙතනින් එක දෙයක් ආවොත් ඉතුරු ටිකක් එනවා. හේතු සකස් වෙච්ච ගමන් මේක එනවා. මේ එකයි ස්කන්ධාන පාතිභව ආතනම් පටිලාභෝ කියලා කියන්නේ ස්කන්ධේ සකස් වුණොත් එනවා. දැන් ඔබට ඉස්සරහින් එනවා හැඩතලයක්. දැන් හැඩතලේ එනකොට කොහොමද ඔබ පොත කියලා කියන්නේ? ඔබ කියනවා පොතක් කියලා. කොහොමද ඒක කියන්නේ? දැන් පළවෙනි වතාවට ওই හැඩතලේ එනකොට ওই ශබ්දය දැන් දුන්නානේ. ඕන වෙලාවක හැඩතලය આવොත් ශබ්ද එනවා. ඒක ඕනේ නැහැ. නාමය આવොත් රූපේ එනවා. ඔබට කෝල් එකක් දීලා පොත කියලා කිව්වොත් පොතක්ම වෙනවා. ඒ ඕනේ නැහැ. පුජ්‍යලයේ නමක් කිව්වොත් පුජ්‍යලයම වෙනවා. ඒකට හේතුව මේ ශබ්ද දුන්න ගමන් රූපෙම වෙනවා. මේ දැන් මේ මායාව තියෙන්නේ මේ මායාව සකස් වෙනවා. කොහෙ තිබිලවත් එන එකක් නෙමෙයි. මේක මෙමරියක් මුකුත් එහෙම එකකුත් නෙමෙයි. මේක ස්කන්ධය කියන්නේ දැන් එන්න ඕනි ඒ හේතු වලින් එකක්. එක්ක ශබ්දයක්. එක්ක මොකක් හරි සුවඳක්. එක්ක මොකක් හරි රසක්. එක්ක මොකක් හරි මේ එන්න ඕනි මේ එන්න ඕනි හැඩතලයක්. ඒක තමයි අරමුණක් එනවා කියන්නේ. මේ අරමුණ එනකොට මේ අරමුණ තමයි ස්පස්ස කියන්නේ. පස්ස කියන්නේ මේක ඇවිල්ලා මේ ඇස කියන්නේ මස් ඇහැ නෙමෙයි. දැන් මැරිච් එක්කෙනාට ඇහක් තියෙනවනේ පේන්නේ නැහනේ. ඇස කියන්නේ මෙන්න මේ සිස්ටම් එක ආයතනෙට. මේකේ තියෙන වෙනින් කතාවක්. මේක හරිම සියුම් කියන්නේත් ඒකයි. ඇස කියන්නේ මේ මස් ඇහැ නෙමෙයි. කියන්නේ එහෙනම් මැරිච් එක්කෙනාට මස් ඇහැ තියෙනවනේ පේන්නේ නැහැ. ඒක නෙමෙයි ඇහැ කියන්නේ. මේ ඇහැට ප්‍රසාදයක් ඕනි. මේ ඇහැට ඒ ප්‍රසාදේ නිකන් එන්නේ නැහැ. මේ සරල ධාතුව තුළ මේ සකස් වීම තුළ මේ ප්‍රසාද සතු සමුත්ථාන වල එක පෙන්වන්නේ. කම්ම චිත්ත ඍතු ආහාර කියන තැන. එතන පෙන්වන්නේ මේ කොහොමද මේ ප්‍රතිබිම්බේ දිලිසුනේ? කොහොමද මේ අර අපි හුස්ම ගත්තේ නැත්නම් දරුවා මැරලා කියනවනේ. දරුවා මව කුසක තුලින් පුංචි දරුවෙක් ඉපදුනාම කොහොමද අපි පණවන්නේ පණ තියනවා කියලා. හුස්ම ගත්තාම. එතකොට මොකද්ද මේ වෙන්නේ?
තේරෙන්නේ නැද්ද? දැන් හුස්ම ගත්තේ නැත්නම් මෙතන කතා කරන්නවත් බෑ. හුස්ම ඒ වායුව නේද මේ යන්නේ. ඒකයි ලෞතා මුල්තා කම්මඤ්ඤතා කියලා පෙන්වන්නේ. ජීවිතේ ඉන්ද්‍රිය මේක පෙන්වන්නේ ඒකයි. ජීවිතේ ඉන්ද්‍රිය මේක ගොඩාක් මොකද කියන්නේ නෝ. මොකද මේ රූපයක් හැදෙන්න චිත්තද රූපයක් හැදෙන්න කලාව චිත්ත මේ චිත්ත මේ අභිධර්මයේ තමයි මේ ටික හොඳට තියෙන්නේ. අභිධර්මයේ මේ හොඳට ඒ අභිධර්ම කාරණා සෑහෙන වටිනවා. රූප කලාප 54කින් රූපයක් හැදෙන හැටි පෙන්නනවා. එතකොට ඒ කොහෙවත් තිබිලා හැදෙන එකක් නෙමෙයි. මේ ප්‍රසාදයක්. මේ දේදුනක් පායන එකක් තියෙන්නේ. මේ දේදුනක් පායන එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා ගිනි වලල්ලක් ඔබට පේන ඔබ අර අපි හැමතිස්සෙම පෙන්වන්නේ ඒක මේ සංඛාරා. සංඛාරා කියන්නේ ඕකට තමයි. ඒ කියන්නේ දැන් එළියේ දේදුනක් පේනවා කියන්නේ සංඛාරයක් තමයි. ඒ ගිල අල්ලන්න පුළුවන් ද දේදුන? එහෙම එකක් තියනවද එළියේ? නැහැ. ඔබගේ මේ වර්ණ ප්‍රසාදයට මැවෙන එකක්. ඔබට ගිනි වලල්ලක් ඇත්තටම නැහැනේ. ඔබ දන්නවනේ ගිනි බෝලේනේ කරකවන්නේ. ඔබ දන්නවා රෙදි පාංග ටිකක් ඔතලා බෝලයක් හදලා භූමි තල ටිකක් දාලා ඔතන ගිනි කුරක් ගාලා පත්තු කරලා ඊට පස්සේ ඒක දැන් ගිනි බෝලයක්. දැන් ඒක කැරකුවොත් මොකද වෙන්නේ? වලල්ලක්. දැන් ඔබ දකින්නේ මොකද්ද පෙරහැරේ? වලල්ලක්. ඇත්තට වලල්ලක් තියනවද? වලල්ලක් නැහැ. දැන් මේ වගේ දෙයක් තමයි මේ ෂනේ. මේ ෂනේ හැඩතලයේ ශබ්ද එකතු වීම තුළ වලල්ලක් හැදෙනවා. ඒකයි සිත කියන්නේ. සිත කියලා එකක් කොහෙවත් නැහැ. හැබැයි අර හේතු නැති වෙනකොට ඒ සිතත් නැහැ. ඒකයි එතන සිත නැති වෙනවා ඇති වෙනවා කියන්නේ. මේක මේ පවතින හිතක් නැහැ. අපි හිතනවා පුංචි කාලේ හිටපෙක්කෙනා මේ මං තාම නැහැ. එයා එතන මැරෙනවා. ඒ සිත එතන මැරෙනවා. දැන් ශරීරය පොළොවට පස් කරන්නේ හිත නැති නිසානේ. මරණය කියන්නේ හිත නැති එකනේ. හිත තියනවා නම් වලලක් නැහැනේ. එහෙනම් පණ තියනවා කියනවනේ. ඇත්තටම හුස්ම නැත්තම් හිතත් නැහැ. මේකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවය බලන්න. අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවය බලන්න. දැන් පුංචි දරුවෙක් මේ ලෝකෙට ඉපදිච්ච ගමන් ඇත්තටම හුස්ම වැටෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ කකුල් දෙකෙන් උස්සලා තට්ටුවක් දානවා. එතකොට තමයි මේ පපුව වැඩ කරන්නේ. ඇයි දැන් මේ බලන්න හුස්ම හිරවුණු මිනිස්සෙක්ට ඇයි මේ පපුව ගහන්නේ තියාගෙන? ඇයි මේ පපුවට මෙච්චර මේ හුස්ම මේ නහයෙන් හුස්ම ඇතුළට යන්න ඕනේ. ඇතුළේ මේ හුස්ම තමයි මේ වායුව තමයි මේ සම්පූර්ණ පොම්බල තියෙන බැලුම් බොලේ වගේ. මේකෙන් තමයි නහර වලින් පව ඔක්කොම ඇතුළේ දුවන්නේ. ඒකෙන් තමයි මේ සේරටම එන්නේ මේ තියෙන දැන් ඔබ දන්නවා මේ ගහ පවා හුස්ම ගන්නවා. මේ ගහ පොළවේ තියෙන ඕජාව ගන්න මේ මෙතන චූසන පොම්පේ වැඩ කරන්නේ වායුවේ. මේ චූසන පොම්පයක් තියෙන මේක ඔබ්සර්ව් කරන මේක සිස්ටම් එක. ඒක තමයි මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම කිසි කෙනෙක් කරනව නෙමෙයි කිය. මේ කිසි කෙනෙක් පුජ්‍යලයක් නෑ. මේක අවබෝධ කරගන්න මේක අවබෝධ කරගන්න ඊටාම සංකීර්ණ තාම මේක ඉතින් මේක අවබෝධ කරගත්තොත් කෙනෙක්ට එයාගේ දර්ශනය දකිනවා. එයාගේ ධම්ම චක්කුසේ පහළ වෙන ධම්ම චක්කුසේ කියන්නේ එයා මේ පේනකොටම ඇත්ත පේන්න ගන්නවා. අනිත් එක්කෙනා රවටෙනවානේ. අනිත් එක්කෙනා ගහ ගන්න මරා ගන්න යනවානේ බාහිර ඇත්ත කරගෙන. මෙයාට එන්නකොටම එනවා. එන්නකොටම ඇත්ත පේනවා. හැම එකෙම ඇත්ත පේනවා. ඊට පස්සේ ඒ තැන මැරෙනවා පේනවා. මේ දැන් මැරෙනවා ආයිපුද ආයි මැරෙනවා ආයිපුදිනවා ආයි මැරෙනවා ආයිපුදිනවා. මේ පැත්ත බලනකොට නිල් පාට පොත පේනවා. මේ පැත්ත බලනකොට සුදු පාට බිත්තිය පේනවා. අර පැත්ත දැන් නිල් පාට පොත ඒ හිත මැරලා ඉවරයි. සුදු පාට බිත්තිය දැන් ඒක අලුත් හිතයි. ඒකත් මැරලා ඉවරයි. ඊට පස්සේ ආයි මේ පැත්ත බලනකොට මෙන්න පුටුව පේනවා. දැන් මේ හිත යනවා දැන් මැරි ඉපදෙනවා. දැන් ඔබට පේනවද ඔබ මැරි ඉපදෙනවා? දැන් ඔබ අවුරුදු 5ේදී ඔබ හිතුවේ මොනවද? බැට් බෝල් බෝනික්කෝ ගැන. ඔබ අවුරුදු 10ේදී හිතුවේ මොනවද? ඊට පස්සේ ඔය ශිෂ්‍යත්වයක් විභාගයක් පොතක් පැන්සලක් ගැන. ඊට පස්සේ අවුරුදු 15ක් වෙනකොට මොනවද හිතුවේ? ඊට පස්සේ ඔබ අවුරුදු 20ක් වෙනකොට මොනවද හිතුවේ? ඒ හිත දැන් කො? එහෙනම් ඔබ ආර බෝනික්කට තාම ආදරේ වෙන්න ඕන. නැහැ. එතන එයා සිතුවිලි ආසාවන් එතනින් ඉවරයි. ඊට පස්සේ දැන් ඔබ ආසාව කරන්නේ කාටද? ඔබ තරුණ වෙනකොට ඊට පස්සේ කාටද ඔය ආසාව වෙන්නේ? ඊට පස්සේ බලන්න එතන ඒකයි කියන්නේ පොණෝ භවිකා නන්දිරාගසගත තත්‍රාබිනන්දනි එතන ඇලිලා නැති වෙන සිතක් මේ තියෙන්නේ. පවතින එකක් නෙමෙයි. එතකොට ඔබ අවුරුදු 5 එක්කෙනා මැරිලා ඉවරයි. අවුරුදු 10 එක්කෙනා මැරිලා ඉවරයි. අවුරුදු 15 එක්කෙනා මැරිලා ඉවරයි. අවුරුදු 20 එක්කෙනා මැරිලා ඉවරයි. අවුරුදු 25 එක්කෙනා මැරිලා ඉවරයි. මෙන්න මේ විදිහට ඔබේ ජීවිත කතා හැමතැනම එතනම මියනවා. ඒකයි මේක උද්‍යවය ඥානය කියන්නේ. උද්‍යවය ඥානය කියන්නේ උද්‍යව්‍ය ඥානය කියන්නේ එතන ඇති වෙන නැති වෙන සිත දකින ඥානය.
ඊටාම වැදගත්. දැන් කෙනෙක් කොහොමද මේ සත්‍ය අවබෝධ කරගන්නේ? දැන් ඇත්තටම ඒ කෙනාට මේ අවබෝධය අවශ්‍යයි. මේ සිතේ එතන ඇති වෙන සිත දකින්න අවශ්‍යයි. එහෙම නැතුව මේ ඒ කෙනා කොහොමද දකින්නේ? ඒ කෙනා කොහොමද චතුප්පත් ඥානෙ දකින්නේ? ඒ කෙනා කොහොමද පුබ්බේනවාසානුස්සති ඥානෙ දකින්නේ? ඒ කෙනා කොහොමද දැන් මෙතන තමන්ගේ ආශ්‍රව කෙලෙස් ෂය වෙන්නේ මේ සත්‍ය දකින්න හිතයි. ඇයි බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිර දෙයක් හම්බුනොත් තමයි එක්ක ඒ දෙයට ඇලෙන්නේ ගැටෙන්නේ. එතකොට බාහිර දෙයක් තිබ්බොත් තමයි එතන භවයක් තියෙන්නේ. බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ භව නිරෝධයකට යනවා. බාහිර භවයක් දෙයක් තිබ්බොත් තමයි එතන ජාති ජරා මරණ තියෙන්නේ. ඇයි උපතක් මරණයක් තියෙන්නේ ඇතිවීම නැතිවීම දෙයක් ඇති වුනොත් නැති වුනොත්. පොත තිබ්බොත් තමයි එතන උපත මරණ තියෙන්නේ. පොත තිබ්බොත් තමයි ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ ලෝභ දේශ මොහ සිත් හටගන්නේ. නැතිනම් ඒ සිත ලෝභ දේශ මොහ සිත් හටගන්න හේතු නැහැ. බාහිර දෙයක් නැතුව මොකකටද ආස කරන්නේ? මොකකටද ගැටෙන්නේ? අන්න සත්‍ය දකින්න කෙනා මේ සියල්ලෙන් මිදෙනවා. එතනයි තියෙන්නේ. එතනයි මේ සුඛියත්වයේ තියෙන්නේ. ඒ කියන්නේ මේක දකින්න ඕනි. දැන් අපි කියනවානේ පංච උපාදානස්කන්ධ උදේවය දකින්න කියලා. දැන් පංච උපාදානස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ කුමක්ද? දැන් ප්‍රායෝගික පැත්තට ඇවිල්ලා බලන්නකෝ. දැන් ප්‍රායෝගික පැත්තට ඇවිල්ලා බැලුවාම මේ සත්‍ය දකින්න මේ දැන් පොත දකින්න හිත ගන්න. දැන් මේ උදාහරණ ගන්න. දැන් පොත දකින්න හිත. දැන් එතකොට ඔබ මේ සිත එනකොට මේ හැඩතල එනකොටම හිතින් හදාගන්න එක අපි කිව්වා වේදනා සංඥා යම් සංජානාති තම් විතක්කේති ඒ සංඥාවට විතර්ක කළා යම් විතක්කේති තම් ප්‍රජානාති සත්‍ය දකින්න එක. එතකොට මේ හැඩතල එනකොට මේ හැඩතලයට ඇතුලෙන් අපිම හදාගෙන මේ විඳීම හැඩතලයක් ඒක සංඥාව ගැළපීම පොත කියන එක එනවා සංකාරේ ඒක විඥානය දැන ගැනීම පොත. එතකොට මේ පොත සත්‍ය දැකීම ප්‍රජානාති වුණොත් ඒ යථාභූත ඥානෙ තියෙන කෙනා. දර්ශනයේ අවබෝධය තියෙන කෙනා. මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගත්ත කෙනා. දකින්න පොතක් නැති බව බාහිර. නමුත් හැඩතලේ පොත. එනකොටම දකින්න සත්‍ය. අනේ සත්‍ය දැකීම තමයි මේ සුඛියත්වය කියන්නේ. මේ ධර්මයේ දකින්නවා. මේ අරමුණේ සත්‍ය දකින්න එක. එන අරමුණේ සත්‍ය දකින්නවා. ඒකයි සම්මර්ෂණය කියන්නේ. ඒකයි ප්‍රායෝගිකත්වය කියන්නේ. ඒකයි සුඛියත්වය කියන්නේ. ඒකයි පංච උපාදානස්කන්ධේ දකින්නේ කියන්නේ. පංච උපාදානස්කන්ධේ දකිනවා කියන්නේ ඒකටයි. ඒ සත්‍ය දකින්නවා. පංච උපාදානස්කන්ධේ උදේවැය දකින්නවා කියන එකට අපි පෙන්නන්නේ බුදුන් වහන්සේ මේ නිවන් මාර්ගය එතනනේ තියෙන්නේ. එතනනේ මේ අපි දැන් කාරකාන්ත සීලය කියන්නේ ස්කන්ධේ උදේවැය දැකීමනේ. ස්කන්ධේ උදේවැය දැකීම කියන්නේ ස්කන්ධේ හටගෙන නිරුද්ධන ආකාරය මේ විදිහට දකින්න ඕනේ. එතන දකින්න ඕනේ. තතර අතර විපස්සති. ඒ කෙනා තමයි මේ සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත කෙනා. ඒ කෙනාට බාහිර ඇත්ත වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ සිත් හටගන්නේ නැහැ. තණ්හා උපදින්න හේතු නැහැ. ඇලෙන්න ගැටෙන්න හේතු නැහැ. සියල්ලෙන් මිදෙනවා. ඒකයි භව නිරෝධෝ නිබ්බානෝ කියන්නේ. දැන් මෙතන එන සිත ආය හදාගෙන ආය හැරලා බාහිරට බලන එකක් තමයි අපේ තියෙන්නේ. වට්ටම් වට්ටදී දෙවෙනි වටේ. ඒ ඇත්තට පළවෙනි පාරෙන් හඳුන ගැනීම හඳුනගත්ත සිත නෙමෙයි ඒ හඳුනගත්ත පොත කියන එක ඇත්තද නැත්ද කියන එක බාහිරට දාලා බලන එකක් තියෙනවා. අනේ බාහිරට දාලා බැලීම සිද්ධ වෙන්නේ නේ. ඒකයි බාහිරට දාලා බැලීම සිද්ධ වෙන්නේ විඥානාති පු탁ජන භූමිය. සාමාන්‍ය නොදත්ත මනුස්සයා, නොදන්න මනුස්සයා. අපි දන්න මනුස්සයාට ඒක ගැට ගැහෙන්නේ නැහැ. අන සිම්බනි වෙන්නේ නැහැ. යෝබන්තේ විජිත්වාන මජ්ජේ මන්තන ලිප්පති. මැද ඇලෙන්නේ නැහැ. ඔබ අන්ත දෙකෙන් මිදෙනවා. අන්ත දෙක මොකද්ද? බාහිර අන්තයට ගැට ගැහෙන්නේ නැහැ. ස්තිං හදාගත්ත. බාහිර අන්තයක් හම්බ වෙන්නේ නැහැ. අනේ එක අන්ත දෙකක් හම්බ වෙන්නේ නැහැ. ඒතර හදාගත්ත දේ බාහිරට ආйти නැහැ. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තන ලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ අන්න ඔහු තමයි මහා පුරුෂයා. සිද සිම්බනි මජ්ජ මැද ගැට ගහන්නේ නැහැ එයා. බාහිරට ගැට ගහන්නේ නැහැ. අන්ත දෙකක් නැහැ. එතකොට බාහිර කිසිම මේකක් එයා බාහිර මිදෙනවා කියන්නේ එයා මුළු ලෝකෙම විනය ලෝකෙම මිදෙනවා. අන දුකෙන් මිදෙනවා. සත්‍ය දකින්නවා. ඉතින් නුවණින් දකින්න ඕනේ මේ ධර්මතාවය ඒ සම්මර්ෂණයට නොවන සිතක් හදා ගන්න ඕනි. තුලින් සත්‍ය දකින හිතක් දකින්න ඕනේ ඒක නුවණින්. ඒ සද්ධානුසාරී කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න කෙනා ඒ සුඛියත්වයේ දකින්න කෙනා. මේ සුඛියත්වය කියන්නේ මේ අරමුණේ සත්‍ය දකින්න කෙනා.
ඉතින් එයා තමයි සද්ධානුසාරී සිතේ සත්‍ය දකින්න කෙනා වෙන්නේ. ඉතින් ඒක નિરાයාසයෙන්ම අප්‍රමාදීව එයා දකින්න. මේ මොහොතේම දකින්න ඕනි. ඒ මොහොතේම අප්‍රමාදී වීරියක් තියෙන්න ඕනි. ඉතින් අප්‍රමාදී වීරියකින් ඒ මොහොතේම දකින්න ගන්න ඒ වීරිය තුල අනේ දැකීම තමයි ධර්මතාවය. ඒ ධර්මතාවය දකින්න ඕනි. වීරියෙන් අප්‍රමාදීව එනේන අරමුණේ දකින්න ඕනි. ඒකයි ධම්මානුසාරී කියන්නේ. ඒ සත්‍ය දකින්න එක සද්ධානුසාරී. ඒ සඳහා ගන්න වීරිය ඒකටම අනුගතව ගන්න අප්‍රමාදීව ඒ මොහොතේම දකින්න වීරිය ඒ අරගෙන ඒ මොහොතේම දකින්න ධර්මතාවය දැකීමයි ධම්මානුසාරී කියන්නේ. ඒතකොට සද්ධානුසාරී මේ සත්‍ය දර්ශනය දකින්න එක. අනේ එතකොට මේ සත්‍යතාවයේ දැකීම ගන්න වීරිය තුළ ඒනේ අරමුණේ ධර්මතාවයේ දැකීමයි ධම්මානුසාරී. අන්න ධම්මානුසාරී. අන්න සද්ධානුසාරී. සිතේ සත්‍ය දැකීම කියව අපි ඒකයි. ඉතින් එතකොට මේ හරිම බොහොම නුවණින් දකින්න ඕනි තැනක්. යථා භූත ඥානය කියන්නේ යථා ස්වરૂපේ භූත වෙන ආකාරය, ගැට ගැහෙන ආකාරය දකින්න එක. ඉතින් මේක නිතර තමන් සම්මර්ෂණයට යෙදෙන්න ඕනි, විමර්ශනයට යෙදෙන්න ඕනි. භාවිතා බහුලී කතා වෙන්න ඕනි. ඉතින් මෙන්න මේ සත්‍ය දකින්න ධර්මතාවයේ දකින්න මේ දකින්න පත්විච්ච කෙනා තමයි සේක පුජ්‍යලයා. සෝතාපන්න කෙනා කියන්නේ. සාක්‍ය කෙනා කියන්නේ. සේක්‍ය කෙනා කියන්නේ යාට. ඒ කෙනාට තමයි ප්‍රඥාවන්තයා කියන්නේ. මේ පෘථග්ජන මනුස්සයර ප්‍රඥාවන්තයෝ කියන්නේ නැහැ. පෘථග්ජන භූමියේ මේ සිත රවටෙන කෙනා ප්‍රඥාවන්තයෙක් කියන්නේ. ප්‍රඥාවන්තයා කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න කෙනා සේක පුජ්‍යලයටයි. ඒ කියන්නේ සෝතාපන්න කෙනා ප්‍රඥාවන්තයා කියන්නේ. එතනයි ප්‍රඥාව තියෙන්නේ. පෘථග්ජන භූමියේ ප්‍රඥාව හම්බ වෙන්නේ නැහැ. එතකොට මේක ප්‍රඥා භාවයට බව විඥාන පරිඥය කියන්නේ ඒකයි. විඥාණයට කොටු වුණු සීමාව තියෙන්නේ. එතකොට ආයතන වලට කොටු වුණු සීමාව. එතකොට ඒක තමයි පෘථග්ජන භූමිය. ඒක තමයි මේ ආයතන වලින් එන සැප දුක් විඳින භූමිය. ඒක අභිභවාගිය තැන තමයි මේ අරමුණේ සත්‍ය දකින තැන. ඒක තමයි සේක පුජ්‍යලයා, ඒක තමයි සෝතාපන්න, ඒක තමයි ලෝකෝත්තර භූමිය. අතරම ඒක තමයි ආර්ය භූමිය. ඒක තමයි ආර්ය භූමිය. ඉතින් දකින්න ඕනේ නුවණින්ම මේ අඳුන ගන්න ඕනේ මේ ටික. එතකොට මේ ආකාරවති සද්ධාව එතකොට දකින්න ඕනි. ඒ ආකාරයේ දකින්න සද්ධාව යථා ආකාරයේ දකින්න සද්ධාව තමයි ආකාරවති සද්ධාව කියලා කියන්නේ. එතකොට පේන තැන එතන ඒ යථා ස්වභාවය දකින්න තැනයි. එතකොට ඒ ආකාරවති සද්ධා කියන්නේ එතකොට මේ බොහොම පරිස්සමින් මේ ධර්මතාවය අඳුන ගන්න ඕනි. හැබැයි එතකොට මෙතන බාහිර ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. දැන් එතකොට මේ සිතේ දැන් මෙතන මම කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මේ ධර්මතාවය දැකීම පමණයි. දැන් මේ ධර්මතාවය දැකීම පමණයි. දැන් මෙතන මම ඉන්නවා, මේ මම දකින්නවා කියන කතාවක් නැහැ. මේ ධර්මතාවය පමණයි. බාහිර ඇත්තවීම ඒ රූපේ රූපණේ වීම ඇතිවීම ඒක බාහිර ඇත්තවීම. එතනට යන්නේ නැහැ. මේක මේ ප්‍රායෝගිකත්වය කියන්නේ එතකොට මේ මොහොතේ මෙන්න මේ සම්මර්ෂණ ඥානෙ ඔබට සකස් වීම මේ සත්‍ය දකින්න එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ඒකම තමයි ස්කන්ධයම තමයි මේ සුඛියත්වය කියන්නේ එතනම දැකීම ඒක එතරම් දකින්න ඕනේ මේ ධර්මතා මේ පොත දකින්නවා කියන එකක්. ඒතර පොත දකින්නවා කියන එකක් එතන මෙතන මම කියලා කතාවක් ආත්ම කතාවක් නෑ, දැකීම පමණයි. හැබැයි මේ දැකීම තුළ සත්‍ය දැකීමක් තියෙනවා. ඒකයි මේ සත්‍ය දකින්නවා කියන්නේ මේ අරමුණේ සත්‍ය දැකීම කියන කාරණේ, ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන කාරණේ. එතනම මේ පොත දැන් මෙතන දැන් ඔබ මොකක් හරි දෙයක් දකින්නවනේ. දැන් කෝප්පේ දකින්න කෝප්පේ දකින්නවා කියන කාරණේම පමණයි. මෙතන මම කියලා දැකීමමයි මම බවට පත් වෙන්නේ. එතකොට ඇත්තටම කෝප්පේ ඇත්තවීම තුලයි මම ඉන්නේ. මෙතන මම වෙනයි කෝප්පේ වෙනයි කියලා අන්ත දෙකක් නැහැ. මේ කෝප්පෙමයි මම කියන්නේ. පොතමයි මම කියන්නේ. පොත තියනවා කියන්නේ මමයි. මම කියලා වෙනම කෙනෙක් නැහැ. මේ දෘෂ්ටියක් තමයි මම කියන්නේ. ඒකයි ඒ තමයි මේසවමස මේසවත් මම මගේ ආත්මය කියලා මම දෘෂ්ටියක් හදාගෙන තියෙන්නේ. ඒක සක්කාය දෘෂ්ටිය.
ඒක ප්‍රහීන කිරීමයි නේතම්මම නේසවමස්මි නමේසවත්තා. તો සක්කාය දෘෂ්ටිය කියන්නේ එතකොට මේ කෝප්පේ තියෙනවා පොත තියෙනවා කියලා කියන්නේ සක්කාය දෘෂ්ටිය. ඒ කෝප්පේ තියෙනවා කියන්නේ මම ඉන්නවා කියන එක. මම දකින්න කෝප්පයක් තියෙනවා. ඒතකොට මම කියලා අමුතුවෙන් මේ කිව්වේ නැතුණත් කෝප්පේ තියෙනවා කිව්ව ගමන් මම ඉන්නේ. එතන සක්කාය දෘෂ්ටිය වෙන්නේ. සියල්ලම සත්‍යයන් තියෙනවා ගොඩම තියෙනවා කියලා ගත්ත එක. ඇත්තටම මේකේ සත්‍ය දකින්නකොට මේ සිත්තේ සත්‍ය දකින්නකොට අරමුණේ සත්‍ය දකින්නකොට මේ දකින්න මේ කෝප්පේ දැකීම කෝප්පයක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ මමත් නැහැ. නේතමම නේසවමස්මි නමින්සවත්තා කියන තැනට එනවා. මම වෙනම ඉඳලා මේ පංච උපාදානස්කන්ධය මේ වෙනම මේ මම පංච උපාදානස්කන්ධය දකින්නවා කියන එකක් නෙමෙයි එතකොට දැන් වෙන්නේ. දැන් පංච උපාදානස්කන්ධයමයි මම කියන්නේ. මේ සිද්ධියමයි මම කියන්නේ. මම වෙනයි පංච උපාදානස්කන්ධය වෙනයි නෙමෙයි මම පංච උපාදානස්කන්ධය උදේ දකින්නවත් නෙමෙයි. ඒ භාෂාව හරි පරිස්සමෙන් මේ පරිශීලනය කරන්න ඕනේ මේ ධර්මතාවය තුළ. ඒ පංච උපාදානස්කන්ධයමයි මම. දැන් පොත දකින්න පංච උපාදානස්කන්ධයම තමයි මම කියන්නේ. මම වෙනයි ආයි පොත වෙනයි කියලා එකක් නැහැ. දැන් මේ පැත්තයි මේ පැත්තයි අන්ත දෙකක් මේකේ හම්බ වෙන්නේ නැහැ. සත්‍ය දකිනකොට අන්ත දෙකක් හම්බ වෙන්නේ නැහැ. ඒ පැත්ත හම්බුණා කියන්නේ මේ පැත්තක් තියෙනවා කියන එකයි. අන්තයක් හම්බුනොත් ඇත කිව්වොත් නැත තියෙනවා. නැහැ කිව්වොත් ඇත තියෙනවා. එක අන්තයක් හම්බුණා අනිත් අන්තෙත් තියෙනවා. ඒකයි භාෂාව හැදිලා තියෙන්නේ ඇත නැත කියන අන්ත දෙක හරහාමයි. මේ නුවණින් දකින්න ඕනේ ඇත්තටම මේ ඊටාම ගැඹුරුයි මේ කියපු තැන. එතකොට මම වෙනම ඉඳලා පංච උපාදානස්කන්ධය වෙනම හොයනවා කියලා දෙයක් එතකොට වෙන්නේ නැහැ. රුප්පණේ විඳීම හඳුනා ගැනීම විඳීම දැන් එතකොට ඔබ දකිනවා මේ පොත කියනවා කියන්නේ තමන්මයි. පොත තියනවා කියන්නේ ඒක තමන්මයි. පොතෙන් මිදෙනවා කියන්නේ තමන්ගෙම මිදෙනවා කියන එකයි. එතකොට එහෙමයි උපාදානස්කන්ධය කියන්නේ. උපාදානස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ ඒක තමයි. මම පංච උපාදානස්කන්ධයේ උදේවැය දකිනවා මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය එහෙම එකක් නෙමෙයි. පංච උපාදානස්කන්ධ දැකීම පමණයි. එක දැකීමක් පමණක් වෙන්නේ. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් පමණ කියන්නේත් ඒකයි. ඒතර මහා නුවණකින් දකින්න ඕනේ. එතකොට මේ කියන කාරණාව සංඛාර කියන තැන මේක තමන් මේ ධර්මතාවය අපි කොහොම ප්‍රායෝගිකව පුහුණු වෙන ආකාරය ඊටාම ගැඹුරුයි. ඒ ප්‍රායෝගිකව පුහුණු වෙන ආකාරය ඊටාම වැදගත්. ඇත්තටම මේ සිද්ධිය සේරම වෙන් වෙලා තමන් වෙනම ඉන්න එකක් මෙතනදී නැහැ. මේකම තියෙනවා. ඔබට පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාද පරිබ්‍රාජකට බුදුන් වහන්සේ ඕක පැහැදිලි කරනවා. සික්ඛා එක උපද සික්ඛා එක නිරුද්ධති එක අරමුණක් ඇති වෙලා ඒ අරමුණ නැඳ ඊගාව අරමුණ එක අරමුණක් ඉපදෙලා වෙන අරමුණක් නිරුද්ධ වෙනවා කියලා. එතන අபிසංකරණය අපේ මොකද දෙයක් හටගත්තොත් ඒ සංඥාව දෙයක් ඇත කියලා ගත්තොත් ඒකත් අபிසංකරණයකට ලක් වෙනවා. නැවත නැවත ඒකත් මඤ්ඤණාවට ලක් වෙනවා. ඒක අර සැප දුක් වෙන තැනට එන්නේ ඒකයි. ඒක ඊට පස්සේ තණ්හා උපාදාන භව ජාජ්ජරා මරණ වලට යන්නේ ඒකයි. ඒකයි මේ පටිච්චසමුපාදේ අර දෙයක් ඇත්ත කරගෙන සසර යන ගමන පෙන්වන්නේ. ඒකේ සත්‍ය දකින්නවා කියන්නේ එක්ෂණික සිතේ ඒ මොහොතේම උදේවැය දකින්නවා. හට ගන්න හැටි නිරෝධ වෙන හැටි දකින්නවා. දැන් එතකොට මේ කාරණා ඔබට පැහැදිලි. එතකොට මෙතන මේ සත්‍යතාවය දැකීම තමයි සෝතාපන්න භාවය කියන්නේ. දැන් එතකොට ඒ ටික ඔබට නිරවුල් වෙනවා. ඉතින් ඇත්තටම මේක අපිට පැහැදිලි කරන්න ඕන වුණා. අපි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ කොහොමද කියන එක. උපාදානස්කන්ධය බුදුන් වහන්සේ සෝවාන් වීම සඳහා, සකදාගාමී වීම සඳහා, අනාගාමී වීම සඳහා, එතකොට රහත් භාවය සඳහාම ස්කන්ධයේ උදේවැය දැකීමමයි ඒ වචනමයි පවසන්නේ. මහණනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුත්තේ. ස්වාමීනි සෝවාන් වීම සඳහා කුමක් කළ යුතුද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුත්තේ. ස්වාමීනි සකදාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුත්තේ. ඒ කියන්නේ එකම කාරණාව තමයි කියන්නේ. එතනොත් ඒක මනාකොට පැහැදිලි වෙනවා. හැබැයි මේ දකින ආකාරයේ බාහිර සත්‍යයක් නොවන බව දකින ආකාරය, සිත අය හට ගන්න තැන සත්‍යයක් නොවන බව දකින ආකාරය. ඒවා තව ටිකක් ගැඹුරින් අනාගාමී භූමියේදී බාහිර සත්‍යයක් නොවන නමුත් සිත සත්‍යයක් නොවන බව ඒ දකින තැන ඊටම වැදගත්. ඒ ධර්මතාවයේ දැකීමමයි මේ තුල තියෙන්නේ. ඒ තුල අතර නිමිත්තක් හමු වෙන්නේ අතර අනිමිත්ත සමාධියක් උපදීන්නේ. අපි දිගින් දිගට මේවා ගැන පැහැදිලි කරා.
අනිමිත්ත සමාධියක් උපදින ආකාරය, ශුන්්‍යත සමාධිය උපදින ආකාරය, ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියකට පත්වන ආකාරය අපි දිගින් දිගටම පැහැදිලි කරා. මේ එන අත්දැකීම අපි ගොඩක් කතා කරා. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා, මොහොතට අවදි වෙනවා. අපි ඒ වගේම දිගින් දිගටම පැහැදිලිව මෙතන මේ ආත්මීය දෘෂ්ටි, ආත්මීය ස්වභාවය ගිලියෙන් එකපාරින්ම මේක අවබෝධ මේක දැනුමට දැනගත්තා කියලාවත් එහෙම එකපාරින් වෙන්නේ නැහැ. ඔබ එන අරමුණු හැම එකකම සත්‍ය දකින්න ප්‍රතිපදාව පුහුණු වෙන්න ඕනේ. එතනයි ප්‍රතිපදාව තියෙන්නේ. දැන් මේ මොහොතේ ඔබ දකින්නේ කුමක්ද? එයමයි අරමුණ. ඔබට එන ශබ්දයක්ද? එයමයි අරමුණ. එයමයි සිත. එයමයි අරමුණ. එයමයි සිත. එතන සුඛියත්වය. එතනම බලන්න ඕනි යථාභූත ඥානෙ. එතනමයි උපාදානස්කන්ධ උදය දැකීම කියන ධර්මතාවය එතනමයි දකින්න ඕනි. ඒකයි ධම්මානුසාරී ධර්මතාවය දකින්නවා කියන්නේ. ඒ දර්ශනේ සත්‍ය කියලා දකින්න එක තමයි සද්ධානුසාරී කියන්නේ. ඒ කෙනාට තමයි අතරම මේ ඔබ දන්නවා පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරන සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා මේ එකම කතාව කියන්නේ. මේ සත්‍ය දැකීමයි සද්ධා කියන්නේ. වීරිය කියන්නේ ඒකට ගැන තාවේ. ඒ තමයි සද්ධා, වීරිය, සති ධර්මතාවය දකින්නවා සතියක්. ඒක උපදින සමාධියක්. ඒකයි සමාධිය. ඒක බාල ධර්ම බවට පත් වෙනවා. ඉතින් බොජ්ජංග ගැන කියනකොටත් ඔබ දන්නවා සති ධම්මවිජය මේ ධර්මතාවය දැකීම සතිය ඒ දකින සිහිය සති ධම්මවිජය වීරිය ගන්න වීරිය ප්‍රීති මේ සියල්ලෙන් මිදෙන තැන තියෙන ප්‍රීතිය මේ ප්‍රසද්ධිය ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ ප්‍රසද්ධි සමාධිය ඒ තුළ උපදින සමාධිය අනිමිත්ත සමාධිය මේ බාහිර ඇත්ත වෙලා නෙමෙයි සියල්ලෙන් මිදිලා ධර්මතාවය දැකලා ධර්මතාවයෙන් මිදිලා ධර්මතාවයේ සත්‍ය ධර්මතාවය දකින්න සත්‍ය ධර්මතාවය ධර්මතාවයේ දෙයක් නැති බව දකින්න ශුන්‍යතාවයට එනවා. පොත දකින්න පොතේ දැන් මේ චතුප්පඥාන කියන්නේ එතනම දකින්නවා ඒ සිත එතනම හටගෙන අර අවුත්ථ සම්භූතං උත්ථානම් භවිෂති කියන එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා දකින්නවා. ඉතින් මිදීම දකින්නවා එතනම හටගෙන එතනම නිරුද්ධ වෙන දැකීම තුළයි මිදීම තියෙන්නේ. ඉතින් නුවණින් දකින්න ඕනේ මේ කාරණා. කාන්ති පරමන් තපෝ කියලා කියන්නේ අත්‍තරම මේ දහම වඩනකොට මේක දකින්න බෑ කියලා බෑ මහා යොසීමකින් ඒ සිත පැන යනවා මුලින්. ඉතින් ඒකයි එතන කාන්ති පරමන් තපෝ කියන්නේ බොහොම යොසීමෙන් ඒනේ සිත දකිමින් මිදිමින් යන ගමනක් තමයි තියෙන්නේ. බොහොම පරිස්සමෙන් මේක මේ බොහොම මේ ධර්මයේ මේ ප්‍රඥාවන්ත ආයන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන්නේ මහා ප්‍රඥාවටයි මේ දුක නැති කරන මාර්ගයේ හමුවන්නේ කියන එක. දිට්ඨිය සුප්පටි විඥා කියන්නේ අත්තටම මේ ධර්මතාවයේ දකින්න එක තුළ සුප්පටි විඥා මේ සත්‍ය ඥානය ඇති කෙනාටයි දිට්ඨිය සුප්පටි විඥා කියලා කියන්නේ. ඉතින් මේ මහා උපේක්ෂා ඥානයක් මේක කියන සංකාර උපේක්ෂා ඥානය කියලා අපි කතා කරනවා. ඒ වගේම නික්කම්මසිත උපේක්ෂාව කියලා පේනවා. මේ උපේක්ෂාවටපත් වෙන ශුන්‍යතාවයට එතනම දකින්න ඕනේ මේ සිත හටගත්ත සිතම ඇති වෙන තැන. ඉතින් ඒකත් දකින්න ඕනේ මේ තනත් මුකුත් එහෙම පණවන්න පුළුවන් තැනක් හම්බ වෙන්නේ නැහැ. උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අන්නතත්තම් පඤ්ඤායති කියන්නේ ඒක අන්‍යාකාරයකටපත් වීම පමණයි. ඒ කියන්නේ එතන තිතියක් පණවන්නත් බෑ. සිතක් කියලා දෙයක්වත් නැහැ මේ කතාවේ. සිතක් කියලා දෙයක් පණවන්න තැනක් නැහැ. ඒ කියන්නේ මේ හටගත්ත සිතත් එතනම ඉතුරු නැතුවම නිරුතර ඒ සිතක් කියලා දෙයක්වත් එතනත් නැහැ. ඒකේ සත්‍ය දකින තැන එතන එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. දැන් එනකොටම පොත කියලා එනකොටම බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. එතකොටම සිතෙත් පොතක් හම්බ වෙන්නේ. එතකොට දෙපැත්තෙම මිදිලා ධර්මතාවයේ දකින්නවා ශුන්‍යතාවයේ. එතකොට එතන ක්‍රියාවලියක් පමණයි. එතන ක්‍රියාසිතාම වෙනවා. එතන ක්‍රියාසිතාව දැකීමම ක්‍රියාසිතක් පමණයි. දැකීමම ක්‍රියාසිතක් බවට පත් වෙනවා. සත්‍ය දකින්න තැන හැමදේම ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ශබ්දේ වර්ණේ ගන්ධ රස පහස හැම එකම ක්‍රියාසිතක් බවට පත් වෙනවා. එතන ලෝභ දේශ මොහ සිත් හටගන්නේ. කර්මයක් පනවන්න බෑ. කර්ම විපාකයක් පනවන්නත් බෑ. ඒකයි ක්‍රියාසිතක් කියන්නේ. ඉතින් කර්ම විපාක මෙතන පනවන්න දෙයක් නැතුව ඇලෙන ගැටෙන සිතක් හටගන්නේ. ඉතින් මිදෙන සිත හරිම දියුණුයි. මේක ප්‍රායෝගිකව ඔබ සෙනඟ ගොඩක් මැදිනකොට අපි කිව්ව අර
හුදකලාව ගමන් කරන අනේ වගේ බොහොම සියුම් අත්දැකීම් අපිට ගොඩාක් හම්බ වෙනවා. අපි මේත් එක්කම මේ මාර්ගයේ යන කෙනාට හම්බ වෙන තව අත්දැකීම් බොහොමයක් තියෙනවා. මේ පුහුණුව තුළ දෙලොලු කපනකොට ඒ ක්‍රියාවලියක් පමණයි. ඒකට අතර ඒව තමයි අපි අර දිගින් හිටම කතා කරද ඇවිදිනකොට කකුල කියන්නේ විඥානයක අතර පොළව කියන්නේ විඥානය. එතකොට දෙයක් මේ විඥානේ බැස ගන්නෑ, පතිත වෙන්නේ. අනිදස්සන විඥානයේ බවට පත් වෙනවා. මේ සත්‍ය හැමතැනම දකින්නවනේ. එතකොට ඇවිදිනවා කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැනේ. දැන් ඇවිදිනවා කියන්නේ මොකද්ද? ඇවිදිනවා කියන්නේ මොකද්ද? කකුල වල දැනෙන තද ගතියක්, පොළව කියන්නේ විඥානය, කකුල කියන්නේ විඥානය, තද ගතිය කියන්නේ විඥානේ මායාවක්. ඔය එකක්වත් සත්‍යයක් නෙමෙයි. එකක්වත් සත්‍යයක් නෙමෙයි. බාහිර මේ සිත හිතන්නේ. හිතන දේ බාහිර දෙයක් නෙමෙයි. සිතුවිල්ල. එතන සිතුවිල්ලෙත් එහෙම දෙයක් නැහැ. එතකොට ඒ හැම එකකින් මිදලා ඒක අපි මේ 이르දියෙන් යන්නේ කියලා. එතකොට එතන 이르දියක් වගේ එකක් තියෙනවා. ඒක මෙතන 이르දිපාද වැඩෙනවා කියන්නේ ඡන්ද චිත්ත වීර විමර්ශා කියන තැන. මේ දැකීම තුළ ඒ කියන්නේ එතන සතර ඉරියව්වෙම අවිදිනකොට කනකොට බොනකොට යම්සේද පස්යම්තසේ යතා කියලා පෙන්වන සූත්‍රයක් ඔබට හම්බ වෙනවා මේ 이르දිපාද සූත්‍රවල හම්බ වෙනවා මේ 이르දිපාද වැඩෙන ආකාරය ගැන කියනකොට ඒ ඉර්ධිමය ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. එතන ඉරක් කියලා දෙයක් නැහැ, හඳක් කියලා දෙයක් නැහැ, පොළොව කියලා දෙයක් නැහැ, කකුල කියලා දෙයක් නැහැ. මේ කිසිම දෙයක් නැති තැන හැම දෙයක්ම ඉර අතින් අල්ලනවා වගේ කියන එක ඉර බාහිරෙන් හම්බ වෙන්නේ නැහැ. ඒව සම්මුති ප්‍රඥාවක් තියෙන. ඒතකොට හඳ කියලා දෙයක් එහෙම අපි හදාගත්තානේ ඔක්කොම නම්නේ භාවිතා කරන චිත්තනේ. චිත්ත රූපනේ මේ සේරන. ඒතකොට ඒවා චිත්ත රූප අතින් අල්ලන අත ගන්න පුළුවන් හඳ ඉර හඳ. අන්න ඒ තන්ට එනවනේ. එතකොට මේ ඉර හඳ බාහිරින් ගිහිල්ලා අල්ලන අත ගන්න කන්නේ මේ. මෙතනම මේ පරයන්කම සමහරවිට ඒ 이르දිමේ ස්වභාවය. ඒකයි කිව්ව බුදුන් වහන්සේ ගාශීර්ෂයේ බෝධි මූලේ අලියම තුනියම මැදියම ඔබ දන්නවා බුද්ධත්වයට පත් වෙන්නේ කොයිවත් ගිහලා යුද්ධ කළා නෙමෙයි. මේ සිත තුලින් දැකලා සිත තුලින්ම මිදිලා. ඒතකොට මාර්සෙන් යුද්ධය කරන්නේ මේ ස්කන්ධ රාජ, ස්කන්ධමාර, ක්ලේශමාර, අபிසංකාරමාර, මාරමාර කියලා මේ සිතේම ස්වභාවයත් එක්ක යුද්ධ කරන්නේ. ඇත්තන අත්තානුදිට්ඨින් උවහච්ච කියන තැනින් එන්නේ ආත්මය අනුගේ දෘෂ්ටිය බිඳහෙලලා තමයි මේ මහා ශුන්‍යතාවය දකින්නේ. ඒක මොගරාජ සූත්‍රයේ මොගරාජට දේශනා කරන සූත්‍රය තුල තියෙනවා. ශුන්‍යතෝ ලෝකෝ මොගරාජ ඒ සූත්‍රය තුල බුදුන් වහන්සේ කියන අත්තානුදිට්ඨින් උවහච්ච කිය ආත්මය අනුගේ දෘෂ්ටිය අතහරින කිය. ඉතින් මේ හැම තැනම බුදුන් වහන්සේ එකම මේ අපිට කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමිය ජයගෙන ලෝකවිදූ කියලා කියන්නේ තුන් ලෝකෙම ජයගත්තා කියන්නේ ත්‍රිලෝකනාථ කියන්නේ සිත තුළින්නේ. සිතෙන්නේ විදිහ 31 ලෝක ධාතුම සිත තුළින් දකින්න පුළුවන්. ඒකයි සුද්ධාවාස සුද්ධ ස්වභාවය මේ ප්‍රභාස්වර සිත ඒ සුද්ධාත්මික නැ සුද්ධ ස්වභාවයනේ සුද්ධාවාස ඒ ස්වභාවය සිත තුළින්පත් වෙන්නේ. මේ මිදෙන සිතේ 이르දිම සිතේ ස්වභාවය මේ විඥානේ බැස ගන්න නැහැ කියන්නේ කොහෙවත් ඒ සිත පාවෙන සිතක් නැහැ. ස්වභාවය ඒකයි අපි කිව්වේ මේ බුද්ධ ස්වභාවය කියලා. ඒකයි බුද්ධක්ෂණේ කිව්වේ. ඒ ස්වභාවයටපත් වෙන ඒකයි ධර්මයේ තුලින් බුදුන් දකින්නවා කියන්නේ. මේ ධර්මයේ දකින්න කෙනා ධම්මානුසාරී කියන බුදුන් දකින්නවා. බුදුන් හමු වෙනවා. ඒකයි කියන්නේ සෝ ධම්මං පස්සේ සෝමං පස්සේ ධර්මයේ දකින්නා මාව දකි කියන්නේ. බුද්ධ කියලා පුජ්‍යලයක් හදාගත්තොත් ඒ කෙනා එතනත් ඇලෙනවා. හැබැයි මේ ධර්මතාවය දැක්කොත් බුදුන් දකින්නවා. ලෝකෙට මුලින්ම මේ සත්‍ය අවබෝධ කර මේ දර්ශනේ පැහැදිලි අවබෝධ කරගෙන දේශනා කරේ අපි සම්මා සම්බුද්ධ කියලා දේශනා කරන්නේ ඒ ගෞතම බුදුන් වහන්සේටයි. නමුත් හැමෝටම මේ බුද්ධ ස්වභාවය මුණ ගැසෙනවා. නමුත් ලෝකේ ගෞතම බුද්ධ රාජ්‍යය තුළ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ඒ මුල්වරට ලෝකෙට අවබෝධ කරගෙන දේශනා කරපු ඒ ගෞතමයන්න් වහන්සේ තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අප ශ්‍රාවකීන් බවට පත් වෙනවා. අන්නේ ආකාරයටයි ඔයතර මේ බුදු ශාසනය හමු වෙනවා කියන්නේ මෙන්න මේ ශාසනය කියන්නේ අතර මෙන්න මේ ආර්ය මේ ස්වභාවයේ දකින්න තුලයි ධර්ම සද්ධානුසාරි ධම්මානුසාරි මෙන්න මේ සත්‍ය දකින්න ස්වභාවය තුල මේ ආයතන වලින් මිදුණු බාහිරින් මිදුණු නාමයෙන් මිදුණු රූපයෙන් මිදුණු ඒ පච්චේ පරිග්ගා ඥානය තුල මේ මාර්ගයේ උපදින තැන මෙන්න මේ ස්වභාවය දැකීමයි ඇත්තටම මේ ශාසනයයි ඔහුට හමුවන්නේ. මේ ආර්ය භූමිය හමුවීමයි ආර්ය ශාසනය හමුවීම. එයයි ආර්ය භූමිය හමුවීම. පුජ්‍යලත්වයේ මිදුණු තැන ආර්ය භූමිය හමුවීම. ඉතින් ඒ තුලයි මාර්ගයේ උපදීම. එයයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට ප්‍රවේශයේ තියෙන. ආයතනවල ඉන්න තාක්කල් මිත්‍යා දෘෂ්ටිය තියෙන ආයතනවල මිදුණු තැනයි මේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්නේ. ඒ තමයි සම්මා දිට්ඨිය වන්නේ. සම්මා සියල්ලේ මිදුණු තැන ආර්ය භූමිය.
උපදින සම්මාදිට්ඨියයි. සත්‍ය ඥානය ඇති කෙනයි සම්මා සත්‍ය දැකීමයි සම්මා. සම්මා කියන වචනේ තුලම තියෙනවා. ඒ දිට්ඨිය සම්මා දිට්ඨිය කියන්නේ සත්‍ය දකින්න දෘෂ්ටියයි. ඉතින් එයයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපදින්නේ එතනයි. මාර්ගයේ ඉපදෙනවා කියන්නේ ඒකටයි. එතනයි ආශ්‍රව කෙලෙස් ෂය වීගෙන යන තැන නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන ඒ පැහැදිලි කරන තැන එතනයි. අපි මේක ප්‍රායෝගිකව ඔබට දකින්න ලැබෙන අත්දැකීම්. අපි ගොඩක් ඒ ගැන කතා කරගෙන ආවා දිගින් දිගටම. අපි හැම එකක්ම අපි උදාහරණයක් ගන්න උත්සාහ කරා. අපි අතු ගන්නකොට ඉදලා අල්ලනකොට අවිදිනකොට රස්සාවක් කරනකොට වැඩ කරනකොට කුස්සියේ එළවලු කපනකොට හැම මොහොතේදී මේ ක්‍රියාසිත දකින්න. අපි ක්‍රියාසිත දකින්න හැටි ගොඩාක් කතා කරා ගිය දේශනවල. ඒ ක්‍රියාසිත දේශන කියලා වෙනවම ඇති. ඒ තැන උදාහරණ ඉතාම වැදගත්. ඉතාම වැදගත්. මෙතන මොකද්ද ධර්මතාවයේ දකින්න ආකාරය තමයි පැහැදිලි කරේ. ඒ සුඛියත්වයේ දකින්න ආකාරය. ඒ උපාදානස්කන්ධයේ දකින්න ආකාරය. උපාදානස්කන්ධේ දැකීමයි වන්නේ. උදේවැය දැකීම වන්නේ. හැබැයි අපි මෙහෙම කතා කරාට මේකේ ඔබට මේ සංඥා කොහොමද තේන්නේ? සංඥාවල ස්වභාව මේ හැම එකම ඉතාම වැදගත් අවබෝධය තියෙන එක. එතකොට ඔබට තේරෙනවා ආත්මීය දෘෂ්ටිය මෙතන ආත්මීය දෘෂ්ටියක්. අතර ආත්මීය දෙයක් නැහැ. දේ දුන්නක් පායලා ගියා වගේ. ඒක ඒ මොහොතේ මටගෙන නිරුද්ධ වෙනවා. ගිනි වලල්ලක් කරකිනවා වගේ. ඒවලට ඇති වෙනව නැති වෙනවා. මේ පවතින එකක් නැහැ. දැන් ස්කන්ධයේ විඥානයත් පවතින එකක් නෙවෙයි. එතන හටගෙන නිරුද්ධ වෙනවා. පවතින විඥානයක් නැහැ. මේ දැන් මේ පොත දකින්නකොට ඒ පොත දකින්න ස්කන්ධය නිසා හටගත් විඥානය එතනම හටගෙන නිරුද්ධ වෙනවා. අවුත්ත සම්භූත උත්තානම් භවිෂති කිව්වේ ඒක. ඊට පස්සේ බිත්තිය දකින්න ඉත එතනම හටගෙන එතනම ස්කන්ධ ටිකත් එක්ක විඥානය හටගෙන නිරුද්ධ වෙනවා. එතනම ඒක සිතක ඇති වෙන නැති වෙන කතාව. සිතක් කියලා පනවන්න දෙයක් නැහැ එතන. සත්‍ය දැකීම තුළ නැති වෙනවා. ඉතින් එතනම අනිත් පැත්තට මල දකින්න හිත එතනම හතගෙන නිරුද්ධ වෙනවා. ඒක ස්කන්ධයන් පාව ආති ස්කන්ධානම් පාති බව ආතනම් පටලබ අංගුච්ච ජාති කියලා කිව්වෙත් ඒකමයි. එතනම ඊගාට පුටුව දකින්න හිත එතනම හටගෙන නිරුද්ධ වෙනවා. උත්තා සම්භූතං උත්තානම් භවිස්සති. යංකිචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියලා අපි හොඳටම ඒක පැහැදිලි කරා. මේ පැත්ත බලනකොට අපිට ස්කන්ධ ටික තමයි කියන්නේ නිල් පාට. මේ කියන්නේ ස්කන්ධ. ස්කන්ධ කියන්නේ විඳීම දිනින් දර ගැනීම. ඒ මේ සැප දුක් නෙමෙයි. මේ විඳින දර හැඩතල. ඒක තමයි ඊටාම වැදගත්. ඒ මුල් අධියර දකින්න එක. එතන හැඩතල එන්නේ. ඒකෙන් තමයි මේක ලිහෙන්නේ. එතකොට මේ පැත්ත බලනකොට මේ නිල් පාට පොත කියන ඒ ස්කන්ධය ටිකයි ඒක කියන්නේ. ස්කන්ධ ටික තමයි මේ. විඳීම දිනින් දර ගැනීම තමයි පොත කියන හැඩතලේ දෙන්නේ. ඒක එනකොටම තමයි ඒ හැඩතලේ එන්නේ. එනකොටම තමයි ඒ නාමයේ පෙර සද්දේ සංඥාව එතන ඉස්මතු වෙන්නේ. ඒ සංඥාව ඉස්මතු වීම තමයි සංඛාර කරනවා කියන්නේ. මේක ඉතින් අර ආයමත් මුලට යන්න වෙනවා ආයමත් එතකොට පැහැදිලි කරගෙන ආපු කාරණා ඔබට නැවත අසන්න ලැබෙන්න ඕනේ. ඒව නැවත ඔබට මේව සේරම ලිහිලා ඔබට මේ ප්‍රායෝගිකව ඔබට මේ පුහුණු වෙන්න ඔබට ප්‍රායෝගිකව මේ ඔබගේ අත්දැකීම් බවට ඔබගේම විඳීම් බවට ඔබගේ සිත මිදෙන ස්වභාවයට ප්‍රතිපදාව සකස් කරගන්න මේ සියල්ල ඔබ හේතු කරගන්න ඕනේ. එයයි විය යුත්තේ. එක්කෙනෙක් හරි ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාවට ප්‍රවේශය ඔබට කිසිදු ගැටලුවක් නැහැ. ඔබ විවාහකයේද රැකියාවක් කරනවද දරුවෝ ඉන්නවද ඔබ ගැහණියක්ද පිරිමියක්ද ඔබ භික්ෂුවක්ද ගිහියෙක්ද කිසිවක්ම අදාළ නැහැ. ඔබ වයසද තරුණද මුකුත්ම අදාළ නැහැ. ඔබට සිතක් තියෙනවා. එනේ සිතේ මිදීමක් තියෙනවා. ඔබට මේ ලෝකේ සත්‍යයක් තියෙනවා. අන්නේ සත්‍ය ඔබ අවබෝධ කරනවා. එච්චරයි. ඒතර ඔබට සියල්ල අවබෝධයි. සියලු දුකින් ඔබ මිදෙනවා. කිසිම ඔබට කම්පනයක් ඇති වෙන්නේ ඔබ අකම්පිත ස්වභාවයකටපත් වෙනවා. ඒතර ඔබට මේ පරම සත්‍ය අවබෝධ වෙනකොට සාන්දිටිකෝ අකාලිකෝ එයිපස්සිකෝ ඕපනායකෝ මනාව ගැලපුණු ධර්මයක් ඔබ දකිනවා. ඒ තුල ඔබ දර්ශනයටපත් වෙනවා. ඔබට කිසිදා දුකක් ඇති වෙන්නේ සියලු දුකෙන් ඔබ එතනින් මිදෙනවා. ඔබට මරබියක් නැහැ මරණයක් නැහැ. හැම ක්ෂණේම ඔබ සත්‍ය දකිනවා. ඉන්හා දෙයක් කතා කිරීමට අවශ්‍ය නැහැ. ඔබගේ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඔබට කිසිවෙකුට ඔබව රැවටිය නොහැකි. ඔබගේම ප්‍රත්‍යක්ෂතාවයයි ධර්මයේ රැඳීම සියල්ල සිද්ධ වන්නේ. ප්‍රත්‍යක්ෂතාවය පමණයි වැදගත් වන්නේ. ඔබට ප්‍රත්‍යක්ෂ නම් යමක් කිසිවක් පළක් නැහැ. කාටවත් ඔබව රැවටිය නොහැකි. එයයි සිදුවිය යුත්තේ. යම් මේ ධර්මතාවයේ යමක්ද ඔබ අවබෝධ කරගන්නේ කෙසේද? ඔබ අවබෝධගත ධර්මතාවයේ
ඔබට ප්‍රත්‍යක්ෂ නම් ඔබ සියල්ලෙන් මිදෙන බව ඔබට ප්‍රත්‍යක්ෂ නම් සියලු කෙලෙස් නැසෙන බව ඔබට ප්‍රත්‍යක්ෂ නම් ඔබගේ ඥානයන්ට සියල්ල අවබෝධ නම් ඔබට ඥානයන් අවදි වී නම් ආස්වාක්ඛ්‍ය ඥානය ඔබට ඒ ආශ්‍රය කර ඥානය අවදි වෙලා නම් ඒ ත්‍රිවිද්‍යාව ඔබට පහළ වෙලා නම් ඔබට පුබ්බේනවාස අනුස්සති ඥානය ආස්වාක්ඛ්‍ය ඥානය චතුප්ප ඥානය ඔබට සකස් වෙලා ඔබ අභිඥාවෙන්ම දකින්න සියල්ල ඔබට ප්‍රත්‍යක්ෂ ඔබ සියල්ලෙන් මිදිලා යන බව ඔබටම ප්‍රත්‍යක්ෂ ඔබ නිවන් දැකලා බව එච්චරයි. ඔබ ආර්යයන් වහන්සේ නමක් බව ඔබටමයි සාන්දිටික වන්නේ ඔබමයි දන්නේ. එයයි සිදුවිය යුත්තේ. සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න ධර්මයේ මෙයයි. ඒ ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. තෙරුවන් සරණයි. අපි කියන්නේ මේමයි මේකමයි කියන එක. නමුත් ඔබට මොන පරයායෙන් පුහුණු වුණත් සිද්ධ වෙන්නේ මේමයි. ආශ්‍රව කෙලෙස් ඡේවීමමයි. ඒ ඡේවීම තුළ ඔබට මේ කෙලෙස් ආශ්‍රව ඡේවිගෙන යන බව ඔබ ඥාණයන්ට හසු වෙනවා නම් එයයි වැදගත්. අප මේ කරන ඕනි කියලා එහෙම අප කියලා දෙයක් එහෙම නැහැ. මේ ධර්මයේ කොහෙන්ද ඇහෙන්නේ? එකම ධර්මයයි ලෝකේ පවතින සත්‍ය නම් සත්‍යමයි. ඒ කවරෙකු කෙසේ කොහොම දේශනා කරත් ඇහෙන ධර්මයේ මනාකොට සීනුවණින් අසන්න. ඒ ඇහෙන ධර්මයේ ඔබ ප්‍රායෝගිකව පුහුණු වෙන්න. ඒ තුල ඔබගේ මිදීම ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ මහා භාග්‍යවන්තයෙක්. ඔබ සියලු දුකෙන් මිදෙනවා. නියත සම්බෝධි පරායනයි. තෙරුවන් සරණයි.